අයිබෝවන් සුබ උදෑසනක් අද ජූලි මාසේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි සූදානම් අයිබෝවන් සුබ දවසක් තුලින් ඔබට ජාතික පුවත්පත්වල විස්තර කියන්නට තව දින 6ක් විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ මහමැතිවරණයට ලබන බදාදා දවසේදී මහමැතිවරණ ඉතින් ඒ සම්බන්ධ තොරතුරු වගේම තවත් බොහෝ තොරතුරු සඳහන් වෙලා තිබෙනවා ජාතික පුවත්පත්වල අපි බලමු පුවත්පත්වල තොරතුරු මොනවද කියලා සුබ උදෑසනක් දිනුෂ ඔබට සුබ උදෑසනක් ලක්මාලි අයිබෝවන් ඔබට අයිබෝවන් සුබ දවසක් තුලින් අපි සූදානම් දවසේ පත්තර වෙත අවධානය යොමු කරන්න මුලින්ම දිනමින පුවත්පතටයි අපි අවධානය යොමු වන්නේ රනිල් පිහිට වූ ජාතික විධායක සභාව ව්‍යවස්ථාවට පටහැනි හිටපු අධිකරණ ඇමති ජනපති කොමිසම හමුවේ කියයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් දඩයම් කිරීම සඳහා ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුව පිහිටවීමට තීරණයගත් ජාතික විධායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආයතනයක් බවත් කැබිනට් මණ්ඩලයට උඩින් එවන් ආයතනයක් තිබිය නොහැකි බවත් එය කැලෑ නීතිය රජ කරවීමක් බවත් හිටපු අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා දේශපාලන පළගැනීම් සොයා බැලීමේ ජනපති කොමිසම හමුවේ ඊයේ පැවසීය කියලා දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරද්දී ලංකාදීපයත් ඒ තොරතුරු වෙනස් ආකාරයකින් වාර්තා කරනවා. කැබිනට්ටුවට තුඩින් ජාතික විධායක සභාව පිහිටවීමට විරෝධය පෑමෙන් ඇමතිකමත් ගහලා ගියා විජේදාස කියයි. මේ යහපාලන ආණ්ඩු කාලේ කැබිනට් මණ්ඩලයේ උඩින් තිබෙන ආයතනයක් ලෙස ජාතික විධායක සභාව පිහිටවීම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවට තමන් විරෝධය දැක්වුවා. එහිදී තමන්ගේ ඇමතිකම් පවා නැති වුණු බව තමයි විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. හොඳයි අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට අපි ඔබට කිව්වා මේ මැතිවරණයට තව දින 6ක් විතරයි ඉතුරුලා තිබෙන්නේ කියලා. ඉතින් මේවර මැතිවරණය ටිකක් වෙනස් විදිහකට තමයි පැවැත්වෙන්නේ. මොකද මේ කොරෝනා වසංගත තත්ත්වයත් සමග අපි බොහෝ විට සෞඛ්‍ය නීති රීති වලට එකඟව තමයි මේවර මැතිවරණයේ අපේ ඡන්දය භාවිතා කළ යුත්තේ. ඒ සම්බන්ධව ඩේලි නිවුස් පුවත්පතේ සඳහනක් තිබෙනවා. GMO present 10 main factors to voters. The Government Medical Officers Association has presented 10 main factors that should be considered by voters during the upcoming general election 2020 in order to select the suitable individuals to represent them in the next parliament. GMO Secretary Dr. Senal Fernando said මේ ඔහු සඳහන් කරන්නේ රේකම්තුමා විසින් අපි කරුණු 10ක් සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි කියන කාරණාව නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට ඒකම අපි ඔබට කියනවා සෞඛ්‍ය නීති පිළිබඳව තෝන්ට වගකීමක් තිබෙනවා. ඉතින් මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරමින් තමයි අපි මහා මැතිවරණයට මෙවර අපේ ඡන්දය භාවිතා කළ යුත්තේ. අපි යමු තවත් විස්තරයක් ගැන අහන්නට ලංකාදීප පුවත්පතට. සතියක් ගියත් වරෙන්තුකරුවන් අල්ලන්න බැරි වෙලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පොලිසිය පතුරු ගහයි. සම්පායෝ අල්ලන්න යලි වරෙන්තු මීගම බන්ධනාගාරය තුළ සිදු වූ දූෂණ හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරී මීගම බන්ධනාගාර අධිකාරිවරයා තුළ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර දින 7ක් ගත වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් තමයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පොලිසියට චෝදනා එල්ල කර තිබෙන්නේ. මේ විදිහට ලංකාදීපය එද ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම දිවයින පුවත්පතත් ඒ ප්‍රධාන ශීර්ෂයට ගෙන තිබෙනවා මීගමුව ජේරල්ලා 3ක් රිමාන්ඩ් සම්පායෝ ඇල්ලුවේ නැත්තේ ඇයි? පොලිස්පතිගේ නිදහසට කරුණු අහන්න නීතිපති උසාවියෙන් ඉල්ලයි කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. මේ සාමාන්‍ය වරෙන්තුවක් නිකුත් කරාම ඒට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ නීතිමය වශයෙන් පොලිසියට. නමුත් මේ අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම තාම සිදු නොවන්නේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් තමයි අධිකරණීය පැත්තෙන් ඒ වගේම නීතිපතිවරයා පැත්තෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ ප්‍රශ්න කිරීම පොලිසියෙන් සිදු කරන්නේ. අපි යනවා දී අයිලන්ඩ් පුවත්පතට. දී අයිලන්ඩ් පුවත්පතේ පොත සඳහන් වෙලා තිබෙනවා මේ විදිහට AG wants notice issued on IGP in case of failure to arrest absconding Sampaio on by Friday. මේ සිකුරාදා දවස වන විට ඇයි සම්පායෝ අත්අඩංගුවට නොගත්තේ කියන කාරණා සම්බන්ධයෙන් නිවේදනයක් ඔහුට යම්කිසි නිල වාර්තා කිරීමක් අවශ්‍යයි කියන කාරණාව තමයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙන්නේ නීතිපතිතුමන් විසින් වැඩබලන. එhmenan අපි යනවා ජනාධිපතිට අදාළ කරුණු ගැන කියන්නට. මොනවද ජනාධිපතිතුමා පහුගිය දිනවලදී කිව්වේ? අල්ලස දූෂණයේ අක්‍රමිකතාවෙන් තොර රාජ්‍ය සේවාවක් ස්ථාපිත කරනවා. මේ දිනමින පුවත්පතේ ශීර්ෂයක් අල්ලස දූෂණ සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැප වූ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කළුතරදී පැවසිය කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී මව්බිම පුවත්පතත් ජනාධිපතිවරයා කරන ප්‍රකාශයක පුටා දක්වා තිබෙනවා. LRC හා මහවැලි ඉඩම්වල පදිංචිකරුවන්ට කඩිනමින් ඔප්පු දෙනවා මේ මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයකට ගෙන තිබෙන කාරණාවක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක්. ඩේලි නිවුස් පුවත්පතේ සඳහනක් ඡායාරූපයක් සමග පළ වෙලා තිබෙනවා. දිනුෂ ඔබ කිව් කාරණාව president assured in Kalutara corruption and malpractices in public sector will be eliminated. මේ දූෂණ හා අක්‍රමිකතා වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කරනවා කියන කාරණාව ජනාධිපතිතුමා නියේ කළුතරදී ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අතර සිලොන් ටුඩේ පුවත්පතේ තිබෙනවා මහවැලි ඉඩම් සම්බන්ධ ඔවුන්ට ලබා දෙනවා deeds එහෙම නැත්නම් ඔප්පු ලබා දෙනවා කියන කාරණාව ජනාධිපතිතුමා සඳහන් කළා. based on license issued by LRC, president promises permanent land deeds
ලීඩ්ස් යනුවෙන් තමයි සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙලා තිබෙනවා. අගමැතිතුමා මේ අතරදී මොනවද කිව්වේ? අපි යනවා දිවයින පුවත්පතේ විමසා බලන්න. පුරාවිද්‍යා උරුමයන් රැකගන්න අගමැතිගේ උපදේශන කමිටුවක් දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහාය ලබා ගැනීමේ අරමුණින් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් පුරාවිද්‍යා උපදේශන කමිටුවක් පත් කර තිබෙනවායි කියලා දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි දිනමින පුවත්පතට යනවා. ඒ අග්‍රාමාත්‍යවරයා ලබා දෙන පොරොන්දුවක් ප්‍රකාශයක් මේ රාජ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්ය කරනවා. දැන් ආවට ගියාට රාජ්‍ය ගිවිසුම් අත්සන් කරන්නට බෑ. විදේශ රටවල තියෙන ගිවිසුම් අත්සන් කරන්නට බෑ. ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවසරය ලබාගත යුතු බව තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයත් එක්කම මේ මව්බිම පුවත්පතේ සම්බන්ධයෙන් කරන වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ඒත් අග්‍රාමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය උපුටා දක්වමින් තමයි මව්බිම පුවත්පතත් මේ ශීර්ෂය ගොඩනගා තිබෙන්නේ. ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්ය කරනවා. මව්බිම පුවත්පතයි ඒ තොරතුරු වාර්තා කරන්නේ. ඩෙලි නිවුස් පුවත්පතටයි අවධානය. ඩෙලි නිවුස් පුවත්පතේ අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක් වෙන මේ විදිහට තිබෙනවා. No one will be allowed to divide country. Prime Minister Mahinda Rajapaksa yesterday stressed that the government will not allow TNA leader S.R. Sampanthan to divide the country by the ballot in the same manner that the government did not allow LTTE leader Prabhakaran to divide the country by the bullet. මේ අවියෙන් කරන්නට උත්සාහ කරා කියන කාරණාව ප්‍රභාකරන් නමුත් ඒ කරන්නට ඉඩ දුන්නේ නැහැ තමන්. ඒ වගේම තමයි මේ සම්බන්තන් මහතාට කිසිම ආකාරයකින් ඡන්දයකින් මෙවැනි දෙයක් කරන්නට අවස්ථාව ලබා නොදෙන බව තමයි අග්‍රාමාත්‍යතුමන් සඳහන් කරන්නේ. සිලොන් ටුඩේ පුවත්පතේටයි අවධානය. සිලොන් ටුඩේ පුවත්පතේ අග්‍රාමාත්‍යතුමන් විසින් කරන ලද ප්‍රකාශයක් උපුටාගෙන තිබෙනවා. Agreements will need parliament not in future. රාජ්‍ය දේපල හා අනෙකුත් වැදගත් කාරණා සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික දේවල් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු අනුමැතියක් ලබාගෙන මිසක් එවැනි දෙයට අත්සන් කරන්නේ නැහැ කියන කාරණාව තමයි සඳහන් වන්නේ. හොඳයි අපි සූදානම් යලිත් වතාවක් ආයුබෝවන් සුබ දවසක් තුලින් ඔබට පුවත්පත්වල විස්තර කියන්නට. දිනුෂ අපි යනවා නේද අරුණ පුවත්පතට? අරුණ පුවත්පතේ තොරතුරු අපි විමසා බලන්නේ. ගිය අවුරුද්දේ මුල් මාස 6ට බදු ගවන්නන්ගෙන් ලැබුණු කෝටි 303ක චෙක් රිටර්න් අගරු චෙක්පත් 8060ක් කියලා අරුණ වාර්තා කරනවා. මේ බදු ගෙවන්නන්ගෙන් ලැබුණු චෙක්පත් කෝටි 300 කොයි විදිහටද රිටර්න් වෙලා තියෙන්නේ? ඒ වර්ෂ සහිතව 2015 16 17 18 19 වශයෙන් පෙන්වා දී තිබෙනවා. 89ක් ගිණුම් වසා දැමීම, 89ක් අනකරු අදාළ ගෙවීම් නැවැත්වීම, 89ක් බැරපත් තහවුරු නොකිරීම කියන කාරණා නිසා තමයි මේ චෙක් රිටර්න් වෙන්න හේතු වෙලා තියෙන්නේ. අරුණ පුවත්පතම වාර්තා කරන තවත් කාරණාවක් මේ ආර්ථිකයටම අදාළ දෙයක්. පෝර්ට් සිටි මූල්‍ය මධ්‍යස්ථානයට පුළුල් බදු නිදහස කොළඹ වරාය නගරය ඉදිකරමින් පවතින අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය විසින් පුළුල් පරාසයක බදු නිදහස් කිරීම හඳුන්වා දී තිබෙනවා කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි යනවා අද පුවත්පතට. අද පුවත්පතේ මේ විදිහටයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මේ ආර්ථිකමය කාරණාවන් එක්ක සැඳෙන කාරණාව අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපට යන්න තියෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වන කාරණාව. විදේශගත ශ්‍රී ලාංකිකයන් 12000කට රැකියා හිමි කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30000කට අධික පිරිසක් ජෝර්දානයේ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ පිරිස සුරක්ෂිතයි. ඩුබායි සිට පිරිසක් හෙට අනිද්දා පැමිණෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ප්‍රකාශය අද පුවත්පත ඔබට දක්වා තිබෙනවා. ප්‍රධාන ශීර්ෂයක් සහිතව අරුණ පුවත්පතේ අතර වාර්තා කරනවා. දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක ලෝකේ පුරාම මේ විදිහට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අර්බුදය එන්න වැඩි වෙද්දී ලංකාවේ විරකියාව මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා ජොබ් පොලිම ලක්ෂ 5ට කිට්ටු වේ කියලා වාර්තා කරනවා අරුණ පුවත්පත. ශ්‍රී ලංකාවේ 4,80,000ක පිරිසක් රැකියා විරහිතව සිටින බව නිල වශයෙන් වාර්තා වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා අනාවරණය කරයි කියලා. ඒ වාර්තාව උපයෝගී කරගනිමින් තමයි අරුණ මේ පුවත ගොඩනගා තිබෙන්නේ. ඩෙලි නිවුස් පුවත්පතේ වෙනස් ආකාරයේ පුවතකට අපි ඔබේ අවධානය යොමු කරවන්නේ. Bus driver in fatal Nugegoda flyover accident remanded. The driver of the bus that killed a soldier on the Nugegoda flyover on July 20th will be charged with multiple charges including murder, reckless driving, causing injury and death due to negligence, violating road rules and causing damage to public property. Police media spokesman SSP Jali Senaratna said addressing a media briefing held at the police headquarters yesterday.
ඔබ රියපදවද්දී අපරීක්ෂාකාරී නොවන්නට මේ හොඳ පාඩමක් විදිහට අපි ඔබට මතක් කරන්නට කැමතියි. මේ මිය යාම සම්බන්ධයෙන් නිලධාරියෙක් මිය යාම සම්බන්ධයෙන් නුගේගොඩ ෆ්ලයිಓවර් එකේදී එහෙමත් නැත්නම් ගුවන් පාලමේදී තමයි මේ අනතුරු සිදු වුණේ. ඉතින් ඔහු සම්බන්ධව ඔහුට බොහෝ වැරදි සම්බන්ධයෙන් ඔහුට නීතිය ක්‍රියාත්මක වනවා කියන කාරණාව ජලිසේනාරත්න මහතා සඳහන් කරලා තිබෙනවා. අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා දැන් මේ දවස්වල අපිට දකින්නට ලැබෙනවා මේ මැතිවරණයට තව දින 6ක් වැනි කෙටි කාලයක් තිබියදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ අතර මත ගැටුම් උත්සන්න වෙන ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ අද දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය Sajith not sacked from UNP, name not included in list sent by inquiry committee. Although the United National Party Working Committee suspended the party membership of 54 of its former MPs, former Deputy Leader Sajith Premadasa's name does not appear on the list of suspended MPs. මේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කරන ලද නාම ලේඛනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වී නැති බව තමයි සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. අපි බලමු තවත් දේශපාලන කතා කොයි වගේද කියලා සිංහල පුවත්පත්වල. එජාපෙන් නිරපු ලිස්ට් එකේ සජිත් නෑ මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය. එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පක්ෂ සමාජිකත්වය අහෝසි කර තිබුණද එජාප නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඊට ඇතුළත් වෙලා නැහැ කියලා තමයි මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි යනවා ලංකාදීපයට. බැසිල් දේශපාලන බිමෙන් ඉවත් කරන්න හිටපු ඇමතිවරයෙකු මුල් වී තරු හෝටලයක කතිකාවක් ලක්ෂ්මන් යාපා කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් ඉවත් කිරීම සඳහා හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විදේශ සම්බන්ධතා ඇති ලාංකිකයෙකු හා තවත් දෙදෙනෙකු පසුගියදා කොළඹ තරුපහේ හෝටලයක සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි ලක්ෂ්මන් යාපා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සඳහන් කරන්නේ. ඒ පිළිබඳවයි ලංකාදීපේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. නාලක සංජීව දහනායකයි ලංකාදීපේට ඒ වාර්තා කරන්නේ. ලංකාදීපයෙන් වාර්තා කරන තවත් තොරතුරුකට අපි යනවා කුරුණෑගල පුරා විද්‍යාස්ථානයක් කැඩීම සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍ය වගේම ජාතික මාධ්‍ය තොරතුරු වාර්තා කළා. කුරුණෑගල නගරාධිපති වරදක් කර ඇතනම් දඬුවමට මම විරුද්ධ නැහැ ඇමති ජොන්ස්ටන් කියයි කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. ලංකාදීපයෙන් පස්සේ අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමගි ජන බලවේගයේ නායකතුමා කරන ප්‍රකාශය මා අගමැති වූවහම තෙල් මිල අඩු කරනවා කියලා තවත් දේශපාලන පොරොන්දුවක් ලබා දෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. අරුණ පුවත්පතට අපි යනවා දවස් 14ක් නිහඬ වුණොත් දැන් මේ යන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අදාළ කාරණාවක්. දවස් 14ක් නිහඬ වුණොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට රිෂාඩ්ගේ නඩු. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට තමන් මුදල් දුන් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙරේදා කළ අසත්‍ය ප්‍රකාශය නිවැරදි නොකළහොත් ඔහුට එරෙහිව නඩු පවරන බව හිටපු ඇමති සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුදීන් ඊයේ ප්‍රකාශ කළේ කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි අරුණ පුවත්පතින් පස්සේ යනවා සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් අරුණ පුවත්පතම තොරතුරු වාර්තා කරනවා. කාරණාවක් මේ සංස්කෘතික අරමුදලේ පෞද්ගලික වැඩගත්තේ නැහැ. යහපාලන රජයේ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් හා ආගමික සිරස්ථාන වැඩි දියුණු කිරීමට යෙදුවා මිස පෞද්ගලික කටයුතු සඳහා භාවිත කර නැතයි සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර පැවසියේ කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දැන් සංස්කෘතික අරමුදලේ තිබිච්ච මුදල් අවදාළ කාරණා වලින් තොරව පරිබාහිරව විවිධ කාරණා සඳහා භාවිත කළ බවට තමයි වාර්තාව සඳහන් වන්නේ. හැබැයි රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා ඊට සම්බන්ධ කාරණාවක්. රජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ කාරණාව ඒ විදිහට ප්‍රතික්ෂේප කළත් මෙන්න මේ විදිහට සඳහනක් තිබෙනවා. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක්. Sajith misused rupees 11 billion CCF funds. Lakshman Yapa, former MP Sajith Premadasa is responsible for the misappropriation of rupees 11 billion from the Central Cultural Fund claimed from MP Lakshman Yapa Abewardena yesterday. යනුවෙන් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ අවභාවිතා කළා මේ මුදල් කියන කාරණාවයි සඳහන් වෙලා තිබෙන්නේ. ළඟට අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතෙත් සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහේ කාරණාවක්. UNP to expel more members. මේ කියන්නේ රවි මහතා විසින් සඳහන් කරනවා තවත් පිරිසක් රවි කරුණානායක මහතා සඳහන් කරනවා තවත් පිරිසක් UNP නිරපා දමන්නට සූදානමක් තිබෙන බව. නමුත් මේ විදිහට සඳහන් කරනවා අජිත් පෙරේරා මහතා we are still UNP members. SJB will take legal action against two called expulsion. මේ විදිහට තමන්ව UNP එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂය නිරපීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා කියන කාරණාව තමයි අජිත් පෙරේරා මහතා සඳහන් කරන්නේ. රජයේ සියලු පාසල් අගෝස්තු 10 වෙනිදා සිට යලි ආරම්භයි. අද පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ සිසුන් 200ට වැඩි පාසල් සඳහා සතියේ දින 5 තුලම පාසල් කැඳවන්නේ 5, 10, 11, 12, 13 ශ්‍රේණි පමණයි. 1, 2, 3, 6, 7, 8 ශ්‍රේණිවලට සතියකට දවසක්
4 සහ 9 ශ්‍රේණිය වලට සතියට දින 2ක් කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ මේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තොරතුරු. ඒ වගේම ශිෂ්‍යත්වයේ දරුවන්ට සහනයක් පළමු ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 15ක කාලයක් වර්ණ 4ක් සහිත බහුවර්ණ ප්‍රශ්න වර්ණ 3කට සීමා වේ කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි අද පුවත්පතින් පස්සේ යන්නේ දිනමින පුවත්පතට. පාසලින් පිට වෙන සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපන සුදුසුකමක් ලබා දෙනවා කියලා බන්දුල ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් අමාත්‍යතුමන් කරන ප්‍රකාශය දිනමින පුවත්පත ඔබට දක්වා තිබෙනවා. හොඳයි අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතෙත් පාසල් ආරම්භ සම්බන්ධයෙන් මෙන්න මේ විදිහේ පොතක් තිබෙනවා. all schools to start from August 10th in several stages. මේ අධ්‍යයන කීපයක් යටතේදී අගෝස්තු මාසයේ 10 වෙනිදා සිට පාසල් ආරම්භ වෙනවා කියන කාරණාව. ඒ නිසාම ලබන සතියේදී පාසල් වසා තැබෙනවා කියලාත් සඳහන් කළා. ඉතින් ඒ හින්දා 10 වෙනිදා ඉඳලා තමයි පාසල් යලිත් නියමාකාරයෙන් ආරම්භ වෙන්නේ. නමුත් හැම ශ්‍රේණියකටම හැම දවසකදීම පාසල් යන්නට නැහැ. බොහෝ පුංචි දරුවන්ට පාසල් යන්නට තිබෙන්නේ එක දවසක් විතරයි. එහෙමත් නැත්නම් දවස් දෙකක් විතරයි සතියට කියන කාරණාව තමයි මේ වෙන විට සඳහන් වන්නේ. ඒ වගේම තමයි මේ තවත් කාරණාවකට අපි ඔබේ අවධානය යොමු කරනවා. ඩේලි මිරර් පුවත්පතේමයි සඳහන් වෙලා තිබෙන්නේ an unusual increase in Muslim students at Law College in 2012. මේ 2012 වසරේදී නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් ඇතුළත් වීමේ වෙනස්ම ආකාරයේ වර්ධනයක් වැඩිවීමක් තිබී තිබෙනවා කියන කාරණාව තමයි 2015 වර්ෂයේදී මේ පිළිබඳව අනාවරණය වුණා කියලා ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක් තිබෙනවා. ඒ අරුණ පුවත්පතත් වාර්තා කරනවා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් ඇතුළත් කර ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් තිබුණා හිටපු බුද්ධිහංශ ප්‍රධානී කියයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි යනවා මැතිවරණට අදාළ කාරණා වෙත. තරඟ කරන පක්ෂ 40ට දින 24ට කෝටි 159ක් වියදම්. වතුකරේ රුපියල් කෝටි 2ක් බෙදපු අපේක්ෂකයෙකුත් ඉන්නවා කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන මේ හැමදෙනාම මෙච්චර මහන්සි වෙන්නේ අපි වෙනුවෙන් නේද කියලා හිතද්දී ඉතින් නේද? කෝටි ගණන් වියදම් කරගෙන මැතිවරණට ඉදිරිපත් වෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා නිවෙස්වල නිරෝධායනය වන අයට කොහොමද මේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කියන කාරණාව. නිවෙස්වල නිරෝධායනය වන අයට අගෝස්තු 5 හවස 5න් පස්සේ ඡන්දය දෙන්න අවස්ථාව දෙනවා කියලා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. අපි දිනමින පුවත්පතටම යනවා ඡන්ද රාජකාරිවලට පොලිසියට රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවායි කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි ඩේලි මිරර් පුවත්පතට අවධානය යොමු කරන්නේ. ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා ඡන්දය පිළිබඳව මෙන්න මේ විදිහේ කාරණාවක්. voters at quarantine centers may lose chance of voting. මේ quarantine centers වල ඉන්න පිරිසට ජූලි මාසේ 31 වෙනිදාට තමන්ගේ ඡන්දය භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙනවා කියලා තමයි කලින් සඳහන් වුණේ. නමුත් එය නොවැළැක්විය හැකි හේතුවක් නිසා එසේ සිදු කරන්නට අවස්ථාවක් නැති බව සඳහන් වුණා. ඔන්න දැන් කියනවා මේ quarantine centers වල සිටින පිරිසට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාවක් නොලැබී යනට බොහෝ විට ඉඩකඩ තිබෙනවා කියලා. නමුත් ඒ පිළිබඳව තවමත් නිත්‍ය තීරණයක් ගෙන නොමැති බව තමයි මැතිවරණ කොමසාරිස්තුමා සඳහන් කරන්නේ. අපි ඊළඟට යනවා The Island පුවත්පතට. The Island පුවත්පතේ තහනක් තිබෙනවා මෙන්න මේ විදිහේ. අමරවීර promises to develop public transport, stop giving vehicles to politicians. මේ දේශපාලඥයින්ට වාහන ලබා දීම නතර කරනවා. ඒ වගේම තමයි මේ public transport පොදු ප්‍රවාහන සේවා වැඩි දියුණු කරනවා කියලා තමයි අමරවීර මහතා පොරොන්දුවක් ලබා දෙමින් සඳහන් කරන්නේ කියන කාරණාව The Island පුවත්පතේ සඳහන් වෙනවා. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා කොරෝනා සම්බන්ධයෙන්. COVID-19 පොකුර කොරෝනා පොකුර මේ කන්දකාඩු පොකුරු පිපෙනවා බොරු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කන්දකාඩු වලින් මතු වූ COVID පොකුර සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි යනවා අද පුවත්පතේ මෙන්න මේ විදිහට වාර්තා කරනවා COVID-19 වෛරසය ලංකාවේ ආසතිය 2810යි මරණ 11යි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2317යි මේ ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය 1,64,20,287යි ලෝකයෙන් වාර්තා වූ ආසතියන් සංඛ්‍යාවෙන් 6,52,256ක් මරණයට පත් වී තිබෙනවා. 1,48,52,1,48,052ක් 1,48,052ක් පූර්ණ සුවය ලබා තිබෙනවායි කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා මේ ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය. ඒ වගේම දිනමින පුවත්පත වාර්තා කරනවා දැන් ඩෙන්ගු සමායන ඩෙන්ගු හැම පරීක්ෂා කරන්න ගියාම හිතිත්ත හිචිච්ච ගණන් තමයි ගත්තේ. හැබැයි මෙතනින් එහාට එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඩෙන්ගු හා පූර්ණ රුධිර පරීක්ෂාවට පාලන මිලක් නියම කර තිබෙනවා. රුපියල් 1,200ක පාලන මිලක් පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා රුපියල් 400ක උපරිම මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබෙනවා. හොඳයි ඩේලි නිවුස් පුවත්පතටයි අපි ඔබේ අවධානය යොමු කරවන්නේ. ඩේලි නිවුස් පුවත්පතේ පුවතක් election violence 317 people including 6 candidates arrested. A total of 317 people including 6 candidates have been arrested thus far in rationale of the 2020 parliamentary election. මේ මහා මැතිවරණය සම්බන්ධයෙන් මේ
මේ වන විට නීති උල්ලංඝනය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 317 දෙනෙක් ඇරෙස්ට් කරලා තිබෙනවා. එහෙමත් නැත්නම් පොලිසිය භාරයට ගෙන තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. මේ අතර අපේක්ෂකයන් 6 දෙනෙකුත් සිටින බවයි සඳහන් වෙන්නේ. ආමි සම්පත්ගේ මිනිස් ඝාතන දෙකක් නඩු ගොනු පොලිස් වාර්තා අතුරුදන් ඇතුළෙන්ම විකුණුවාදයි විමර්ශන මේ දිවයින පුවත්පතයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අරුණ පුවත්පතට යනවා මේ දිනවල වැඩ දිනෙකගේ කතාබහට ලක්වෙච්ච කාරණාවක්. පන්නිපිටියේ ඉංග්‍රීසි ගුරා දරුවන්ගේ වීඩියෝ පිට රටට විකුණලා තිස්ස රවින්ද්‍ර පෙරේරායි අරුණට මේ තොරතුරු වාර්තා කරන්නේ. ලංකාදීපය කළුතර දෙමහල් නිවසක හොරස්කාගාරයක් එතනෝල් ලීටර් 4000ක් සමග සැකකරුවෝ 9ක් අත්අඩංගුවට මත්පැන් උපකරණවල වටිනාකම රුපියල් කෝටියක්. ඒ අතර එතනෝල් මත්පැන් බෝතල් 30ක් එක්ක සුරාබදු නියාමකයෙක් මාට්ටු මේ ලංකාදීපයයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. හොඳයි අපි ඩේලි මිරර් පුවත්පතට ඔබ අවධානය යොමු කරනවා. මේ දවස්වල හැමෝම වගේ දේශපාලන පොරොන්දු දෙනවා. මොකද තව දින කීයද තියෙන්නේ මහමැතිවරණට. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීම UNP will safeguard rights of all ethnic groups. මේ සියලුම ජාතීන්ගේ අනන්‍යතාව එහෙමත් නැත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකින්න බව තමයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ. අපි යමු එහෙනම් කාටුන් බලන්න. කාටුන් බලමු. හුරේරා කාටුනේ හසන්ත විජේනායකගේ ප්‍රබල විපක්ෂය වෙන්න පුළුවන් අපට විතරයි රනිල්ටවත් සජිත්වත් බෑ කියලා අනුර කුමාර දිසානායක මහත්මයා කරනවා හුරේරාත් එක්ක. හුරේරා අහනවා ඡන්දෙටත් කලින් විපක්ෂ නායක තරඟේ පටන් ගත්තද සෑර් කියලා තමයි හුරේරා අහන්නේ. ලංකාදීපේ සරදම් කාටුනේ සමගි ජන බලවේගයේ පෙරදුනොත් රටේ ගොවි ජනතාව ඉවරටම ඉවරයි කියලා සජිත් කියනවා. ඇයි විසිදා ගන්න බලන් හිටිය අයත් ඉවරයි කියලා තමයි ලංකාදීපේ පංකජගේ අද සරදම තියෙන්නේ. සමගින් අදට අපි පතර තුරතුරු නිමා කරනවා. ඔබට මිළඟට පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමගින් එක්වන්නට ආරාධනා කරමින් හමුවෙමු හෙටත් උදෑසන දවසේ පතරත් එක්ක. ආයිබෝන්.